ආයිබෝන් දුවේ පුතේ අද තවත් ගණිත පාඩමක් අරගෙනයි මම ඇවිත් ඉන්නේ. මේකත් අපි අවසානයේට කරපු ත්‍රිකෝණමිතිය පාඩමේ තවත් කොටසක්. මම එදා අවසානයේ ඔයගලන්ට කිව්වා මේ ත්‍රිකෝණමිතික වගු ඇසුරින් විවිධ කෝණවල අගයන් සොයා ගන්න ආකාරය අද පැහැදිලි කරනවායි කියලා. හොඳයි එහෙනම් අද දවසේ බලමු අපි ත්‍රිකෝණමිතික වගු ඇසුරින් sin cos tan කියන මූලික ත්‍රිකෝණමිතික අනුපාතවල අගයන් සොයාගන්නේ කොහොමද කියලා. හොඳයි පුතේ අද දවසේ පාඩම කරගෙන යන්න කලින් ඔයාලා මේ පාඩම ඉගෙන ගන්න එක පොඩ්ඩක් නතර කරලා ඔයාලගේ පෙළ පොතේ තුන්වෙනි කොටසේ අවසානයේට දකින්න ලැබෙනවා පුතේ මේ ලඝු ගණක මේ වගු ටික. එතකොට ලඝු ගණක වගු පහලට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ ප්‍රකෘති සයින කියලා වගුවක් තියෙනවා. එහෙනම් මුලින්ම ඔයාගේ පෙළ පොත අරගෙන මෙන්න මේ වගුව පෙරලා ගන්න ඕනේ පුතේ. එහෙම නැත්නම් ඔයගලන්ට ලඝු ගණක පොත් තියෙනවා. කඩේ මිලදී ගන්න පුළුවන් පොඩි පොතක්. ඒකේ ඔයාට දකින්න ලැබෙනවා මේ පොත පෙරලගෙන යනකොට මේ ප්‍රකෘති සයින කියලා. හැබැයි ඔයාලම 11 වසර පොතේ නම් දකින්න ලැබෙන්නේ මේ ප්‍රකෘති සයින කියන වගුව විතරයි. ඒ වුණාට ඔයාගේ ලඝු ගණක පොත බලද්දී ලඝු ගණක පොතේ නම් මේ ප්‍රකෘති සයින වලට අමතරව ප්‍රකෘති සයින ප්‍රකෘති ටැන්ජන් වලට අමතරව මේ ලඝු ගණක සයින කියලා තියෙනවා. ඒ නිසා ඔක වරද්ද ගන්න බෑ. ඒ නිසා ඔයා මුලින්ම මේ ඉගෙන ගන්න එක පොඩ්ඩක් ඔතනින් නතර කරලා මේ පොත ලෑස්ති කරගෙන මේ පාඩමට සම්බන්ධ වෙන්න. හොඳයි මම පාඩම ඉදිරියට කරගෙන යනවා. මම මෙතනදි ඔයාලට පෙන්නලා තියෙනවා කෝණමානය. ඔයා මේ කෝණ තරම් දැකලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. පුතේ මේ කෝණමානයක් ගත්තට පස්සේ කෝණ ඔයාලට පේනවා මෙතන බිඳුවෙන් පටන් අරගෙන මෙතන 10 20 30 40 ඔය යන ආදී වශයෙන් 180 දක්වා තියෙනවා. ඉතින් පුතේ එහෙම බැලුවම මෙන්න මෙතන තියෙන මේ චූටි පරතරයක් තමයි එක අංශකයක් කියන්නේ. මේ චූටි පරතරයක් එක අංශකයක් වෙනවා. ඉතින් පුතේ අපි සමහර මේ දිනදා ජීවිතේ වැඩ කරන දිනම් අපි මේ අංශක වලින් ගන්නෙත් නෑ. අපි කෝණෙම ගන්නේ අංශක 10 20 ඔහොමනේ ගන්නෙ. එතකොට සමහර වෙලාවට හිතනවා ඇති මෙන්න මේ වගේ පුංචි අංශක එකක් අංශක දෙකකින් ඒ තරම් වැදගත්ද කියලා කල්පනා කරාට නමුත් විද්‍යාත්මකව ගණනය කිරීම වලදී මේ අංශකෙත් ඉතාමත් වැදගත් වෙනවා. මම මෙන්න මේ පුංචි රූපයක් පෙන්නනවා ඔයාලට. දැන් ඔයාලට පේනවා මේ මෙතන රේඛා දෙකක් ඇඳලා මේ රේඛා අතරත් පිහිටලා තියෙන්නේ කෝණයක්. ඉතින් මේ කෝණය ගත්තම මේ ආරම්භය බලන්න මේ රේඛා දෙක අතර පරතරය. මේ සමහර තැන්වල මෙතන අපිට නොපෙනෙන තරම් පටු පරතරයක් තියෙන්නේ. ඒ වුණාට මේක තව දිගට යන්න මේ රේඛාවේ අවසාන කෙලවර බලන්න කොච්චර පරතරයක් තියෙනවද කියලා. ඒ කියන්නේ චුට්ටක් එහෙම වුණත් මේක තව මීටරයක් දෙකක් කිලෝමීටරයක් දෙකක් ගැන හිතන්නකෝ. මේ පරතරය කොච්චර වැඩි වෙයිද කියලා. ඉතින් එහෙම බැලුවම අපි හිතමු සරල රේඛීය මාර්ගයක පෘථිවියේ ඉඳලා හඳට රොකට් එකක් යවනවායි කියලා. හඳ කෙලින්ම ඉලක්ක කරගෙන. එතකොට මේ වගේ බොහොම චූටි ප්‍රමාණයක් වෙනස් වුණොත් ඒතර අපිට විශ්වාස කරන්නත් බෑ මේ රොකට් එකක් හඳට යයිද කියලා. සමහරට අඟහරු ලෝකේ නැත්නම් වෙන ලෝකෙක ගිහලා නවතී. ඉතින් පුතේ මේ විද්‍යාත්මක ගණනය කිරීම වලදී මෙන්න මේ අංශකය තව චූටි කොටස් 60කට වෙන් කරනවා. නැවතත් කියනවා 60කට. අනේ කොටස් 60කට මේ අංශකයක් වෙන් කරාම අන්න ඒකට කියනවා අපි කලා අගයක් කියලා. මේ තියෙන්නේ අංශක එකක් කලා 60කට වෙන් කරලා තියෙනවා. කලා කියන්නේ මෙතනින් මෙතන අදාළ අගය දාලා මෙතන පොඩි ඩෑෂ් එකක් දාන්න ඕන. ඒකෙන් තමයි අපි කලා කියලා ගන්නෙ. පුතේ අපි දැනට 11 වසරද නම් කතා කරන්නේ මේ කලා අගයන් විතරයි. නමුත් මේ කලා එකකොත් කලා ඉතුරුවා හිතන්න පුළුවන් නේ. මේ අංශකයක් කොටස් 60කට කැඩුවම කොච්චර පුංචි වේද කියලා. එතකොට ඒ පුංචි කොටස තවත් කොටස් 30කට කඩනවා. ඒකට කියනවා අපි විකලා කියලා. නමුත් අපි සම්බන්ධයෙන් ගණනය කරන්නේ නැහැ. අපි දැනට මේ අංශක සහ කලාගයන් විතරයි මෙතනදී අපි සලකා බලන්නේ. අපි ඉදිරියට යමු.
ඒතර අපි මූලික වශයෙන් මේ දක්වා ඉගෙනගෙන තියෙන්නේ අංශක 30ත් අංශක 60ත් අංශක 45ත් කියන මේ විශේෂ කෝණ තුනට අදාළ sin cos tan කියන අගයන්. අපි ඉතිරි අගයන් 45 නෙවෙයි තව 60 මේ 75 40 ඔය වගේ ඕනම අගයක් හොයාගන්න ආකාරය අපි බලමු. මම ඔයගලන්ට කිව්වා මෙන්න මේ sin කියන වගුව අපි මේ ප්‍රකෘති sin කියන වගුව පෙරලා ගන්න කියලා. දැන් මම හිතනවා මේ වෙනකොට ඔයගලලා ඒක ලෑස්ති කරගෙන නැති කියලා. එතකොට මෙන්න මේ වගුව ගත්තට පස්සේ පුතේ මෙන්න මේ වගුවේ මෙන්න මේ කොටස අංකටයක් පේනවා බලන්න පේනවද? බිංදුව ඉඳලා 1 2 3 ඔන්න ඔය වගේ ගිහිල්ලා තියෙනවා පහළට. මෙන්න මේ අගයන් වලට තමයි කියන්නේ අංශක අගයන් කියලා. අංශකට දැක්වෙන්නේ මෙන්න මෙතන. අංශක. ඊට පස්සේ කලා අගයන් ටික දැක්වෙනවා මෙන්න මේ කොටසත් මෙන්න මේ කොටසෙනුත් දැක්වෙන්නේ කලා අගයන්. ඉතින් ඔයා බලනවා ඇති මෙතන තියෙන කලා බිඳුව ඊට පස්සේ 10 20 30 40 ඔය විදියටනේ. දැන් කලා 25ක් වුණ වුණොත් මොකද කරන්නේ? ඒ 25 ගන්න තමයි පුතේ මෙතන අපි අරන් තියෙන්නේ 20ට අමතර මෙතනින් 20ත් මෙන්න මෙතනින් 5 තියෙන්නේ මේ 5ට අදාළ අගයක් ගත්තොත් අන්න ඒක තමයි 25 කියන එක සම්පූර්ණ වෙන්නේ. අපි තුමු 48 වුණා මෙතන 40යි මෙතනදී 8 ගන්න පුළුවන්. ඒතකොට 48 සම්පූර්ණ මම ඉදිරියට කතා කරන්නේ කොහොමද හොයන්නේ කියලා. එහෙනම් අපි මේ ඇසුරෙන් මේ sin cos tan අනුපාතයන් අපි බලමු. ඉතින් පුතේ මේ sin ටයි cos ටයි tan ටයි මේ අනුපාත ගද්දී මේවට වෙන වෙනම වගු තියෙනවා. එතකොට මම මුලින්ම කතා කරන්නේ sin හින්දා අපි මේ ප්‍රකෘති sin කියන වගුවෙන් අපි ගැටලු කිහිපයක් හදන හැටි ඉගෙන ගමු. හොඳයි. ප්‍රකෘති sin කියන වගුව තෝරගෙන තියෙනවා. මම මුලින්ම මේ sin 18 හොයාගන්න ආකාරය තමයි කතා කරන්නේ. sin 18. මේ තියෙන අංශක 18. මේ බිඳුව දාලා තියෙන එකටනේ. එතකොට අපි මේක යන්න ඕනේ මේ අංශක මම ටිකක් මේක විශාලව ගත්තා. මේ අංශක 18 කියන තැන හොයාගෙන යන්නේ මෙන්න මෙතන 18. බලන්න. මෙන්න තියෙනවා 18. මෙතින්දී ඔයාලට පේනවා මෙතන අපි කලා කියන්න අරන් නැහැනේ. ඒ කියන්නේ කලා නැහැ බිඳුවයි. එහෙනම් බිඳුවට අදාළව තීරුවේ බලන්න පහලට තියෙන අගය මොකක්ද කියලා. 18 කලා බිඳුවට අදාළව තියෙන අගය. ඔයාලට පේනවා 30යි 90 කියලා අගයක් තියෙනවා. ඒ නිසා මේකේ අගය තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් මෙතන විතරයි 0.0 දාලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න මේ සියලුම අගයන් 0.0 තමයි. ඊට අමතරව මේ වගුවේම sin සඳහා තියෙන සියලුම අගයන් 0.0 විතරයි පුතේ ඉන්නේ. ඊට වඩා වැඩි අගයක් එන්නේ නැහැ. ඒ නිසා මම මේ අගය මෙතනට ගන්නවා 0.3.9.9 මෙතනත් ඔයාලට පේන්න තියෙනවා. බොහොම සරලයි. අපි බලමු ඉස්සරහට ගිහලා. අපි තව උදාහරණයක් ගමු. අංශක 42 ගන්න. මේ වගුවේ මම මෙතනින් පහළ කොටස ගත්තා. ඔයාලට පේනවා මේ වගුවේ 42 තියෙන වගුවේ පහළ. ඒතර පහළ ගත්තට පස්සේ මම මෙතනදී මේ මට පේන්නේ නැහැ නේ උඩ කොටසේ අංශක මේ කලාගයන් පේන්නේ නැති නිසා මම කොටසක් ගන්නවා. මම කලාගයන් දක්වලා තියෙන ඔයාගේ නම් මෙහෙම නැහැ. මේ මට අවශ්‍ය නිසා මම දාගත්තේ. ඒකට 42ට අදාළව 42 බිඳුව. බලන්න. ඔන්න 42 ගියා. මෙතන බිඳුව. 0.66යි 91. බලන්න ඕගලන්ටත් මෙයාගේ ආවද කියලා. මේ පාඩම මම මීට කලින් කිව්ව පුතේ පාඩම කරගෙන යනකොට පොඩ නතර කර කරන්න. දැන් මම ප්‍රශ්නයක් මෙතන දීලා තියෙනකොට දැන් මෙතන ප්‍රශ්නයක් දීලා තියෙනවා 42. ඒතර පාඩම සුට්ටක් නතර කරලා ඔයා 42 යගේ අරගන්න බලන්න. ඊට පස්සේ ආයි මේක ප්ලේ කරන්න. එතකොට ඔයාගේ උත්තරෙත් එක්ක මේක කම්පෙයාර් කරලා සංසන්දනය කරලා බලන්න මේ උත්තරේදී ආවි කියලා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති 0.66යි 91 ඇවිල්ලා තියෙනවා. අපි තව උදාහරණයක් බලමු. 58. 58 තියෙන්නේ sin වල බලන්න sin කියන වගුවෙම දින්නේ කියලා ඔයාලා නැවත බලන්න. වැරදුනොත් එහෙම මේ tan වගුවෙම බලලා සමහර කට්ටිය ලියනවා මේ sin නගයක්. ඒක එහෙම වෙන්නේ නැහැ නේ ලැබෙන පිළිතුරු වෙනස් නේ. ඒ නිසා නිරන්තරයෙන්ම අපි බලන වගුව මොකක්ද කියලා අවධානය යොමු කරන්න. එතකොට මෙතන බලන්න 58 හොයාගෙන යන්න මෙන්න තියෙනවා 58. එතනත් කලාගයන් පේන්නේ නැති හින්දා 58 බිඳුව. බලන්න 58 බිඳුවට කවුද ඉන්නේ කියලා. 80 0.848 බිඳුව. 848
සමාවෙන්න මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. 8යි 4යි 8යි බිඳුව වෙන්න ඕනේ මෙතන. මම ඒක නිවැරදි කිරීමක් කරනවා. 0.8යි 4යි 8යි බිඳුව. දැන් ඒක නිවැරදි. අපි තව උදාහරණ කිහිපයක් බලමු. දැන් මම මෙතන කලාගයන් තාම ගත්තේ නෑනේ. මේ සයින් කින් අදාළ කලාගයන් ගත්තන අපි කලාගයකුත් අරගෙන බලමු. ඒක කොහොමද මේ ගැටලු විසඳෙන්නේ කියලා. දැන් මෙන්න මේ ගානේ තියෙනවා 51යි අංශක 51යි කලා 20ක් සයින් අනුපාතය හොයාගන්න. අපි බලමු. මේකෙත් මම හොයාගන්නවා දැන් 51 කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මෙතන 51 තියෙනවා. හරිද? මෙතන තියෙනවා කලා 20. එහෙනම් මේ උඩින් බලාගෙන එනවා කලා 20. බලන්න මේ කලා 20ට අදාළව තියෙන මෙන්න මේ අගය 51යි කලා 20. බලන්න මොකක්ද තියෙන්නේ 0.78යි 0.8. 0.78යි 0.8. තව උදාහරණයක් බලමු. ඕගොල්ලත් එහෙනම් මෙන්න මේක හොයන්න බලන්න. 67යි 50. 67යි 50. ඔය මාත් එකම කරගෙන යන්න. මේකේ 67 හොයා ගන්නවා. ඉතින් මෙතන 67 හම්බ වෙනවා මට. කලාගයන් 50. මේ 50ට අනුරූපව පහළ තියෙනවා මෙන්න මේ අගය. 92යි 61. හරිද? 0.92යි 61. අපි තාම මේ මධ්‍යන්තර තීරවල ගැටලු හොයුවේ නැති හින්දා මම මධ්‍යන්තර තීරවකට යනවා. බලන්න මේකේ තියෙන sin 63යි කලා 25ක්. 63යි 25. මම මුලින්ම යනවා අංශක 63ට. මෙන්න මෙතන මට හම්බ වෙනවා අංශක 63. 25 හැදෙන්නේ පුතේ 20යි මෙන්න මෙතන 20යි මෙන්න මෙතන තියෙන 5යි. එන්න ඉස්සෙල්ලාම 20ට බලමු. ඔයාලට පේනවා sin අංශක 63 ගත්තා. 20ට අදාළව තියෙන්නේ අගය 0.8936 කියලා මෙන්න මෙතන අගයක් තියෙනවා. 20 8936. අපලෝ මේකෙන් ඉස්සරහට ගිහිල්ලා ඔහොම මෙතන පහේ තියෙන්නේ කවුද කියලා මේ බලන්න මෙන්න මෙතන පහේ. ඔයාලට පේනවා මෙන්න මෙතන 6ක්. 63 20 තියෙන මේ අගයට මෙන්න මේ කලා අගයේ තියෙන මේ පහ මේ පහට අදාළව තියෙන අගය මෙන්න මෙතන තියෙන 6නේ. ඒක එකතු කරනවා. මෙන්න මෙතන මම අරන් තියෙනවා. බලන්න. 0.8936 මෙන්න මෙතනින් ගත්තා. ඒකට මෙතන තියෙනවා 6ක්. ඒ 6ක් එකතු කරා 12න් 2 දැම්ම එකක් ඉතුරු 4යි 0.89යි 42. ඒ උත්තරේ තමයි sin 63යි 25ට එන්නේ. බොහොම සරලයි. ඒ අදාළ කලාගයට එකතු කරලා ගන්නයි තියෙන්නේ. අපි තව උදාහරණයක් බලමු. දැන් මෙන්න මේක කරන්න ගන්න බලන්න. sin වගුවේ අංශක 18යි කලා 37ක්. මගේ වගුව තෝරගත්තා අංශක 18 බලමු. මෙන්න තියෙන මෙන්න මෙතන අංශක 18 තියෙනවා. 18යි 37. 37 කියන්නේ 30යි මෙන්න මේ තියෙන 30. 30ට අදාළ තියෙන මේ අගයට මේ පැත්තේ 7. ඒ කෙලින්ම එන්නේ 18 කෙලින්ම ගියාම මෙන්න මේ 7 තියෙන අගය කවුද? 19. එහෙනම් මේකට මේ අගය එකතු කරනවා. මම එකතු කරගත්තා. 0.31යි 73ට මෙන්න මෙතන තියෙන 19 එකතු කරනවා. 9 3යි 12න් 2යි එකක් ඉතුරුයි. 9යි 1යි හරි. 0.31යි 9යි 2. පැහැදිලිනේ? ඉස්සෙල්ලාම අංශක 10 අංශක කොටසට එන්න ඊළඟට 37ද 45ද යෝන එක අපිට හොයාගන්න පුළුවන්. තව උදාහරණයක් බලමු sin වලට. දැන් ඔයාලට sin අපි දැන් කරා කිහිපයක් කරා. ඔයාගේ පෙළ පොතේ අභ්‍යාස තියෙනවා මේ පාඩම ඉස්සරහට කරාට පස්සේ වාරි අභ්‍යාසට කරගෙන යන්න පුළුවන්. අපි ඊළඟට ප්‍රකෘති ටැන්ජන වගේ ඇසුරෙන් ගැටලු කිහිපයක් විසඳන්න බලමු. අගයන් කිහිපයක් සොයා ගන්න. මම මුලින්ම ගන්නවා tan 16 කියන අගය. අර sin වගුවෙන් අගය සොයාගත්ත විදිහටම තමයි මේක
මේ tan වගුවෙත් බලන්න තියෙන නිසා හරිම ලේසි. tan 16 උනේ. එහෙනම් මේ තියෙන තංශකගයන්, මේ තියෙන කලාගයන්. එහෙනම් පෙරලගෙන ප්‍රකෘති ටැන්ජන් කියන වගුව බලන්න මේකේ 16 හොයාගන්න. ඔයාලට බොහොම පහසුයි පුතේ මේ පහලින් රූලක් තියාගන්න. ඒ අදාළ කෝණය ගාවෙන් රූලක් තියාගත්තම බොහොම පහසුවෙන් ඒ අදාළ තැන හොයාගන්න පුළුවන්. නැත්නම් අපි අතපාතින් මේ හොයාගන්නකොට ඉලක්කම් එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒකට පිළිතුරු සම්පූර්ණ වැරදිනවා. මෙන්න මෙතන තියෙනවා 16 මෙන්න මෙතන කලා බිඳුව. ඒක මම නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනේ. මොකද මෙතන කලාගයන් දීලා නැහැනේ. ඒ කියන්නේ කලා බිඳුවට අනුරූප අගය. මෙතන පේනවා 28යි 67. බිඳුව 0.2යි 8යි 6යි 7. අපි ඉදිරියට ගිහලා තව උදාහරණයක් බලමු. මම චුට්ටක් වේගෙන් කරගෙන යන්නම්. අපේ කාලෙත් ඉතුරු කරගන්න ඕන නිසා. මොකද සයින් වගුවේ හොයන්නේත් මේ tan වගුවේ හොයන්නේත් සයින් වගුව හෙව්ව විදියටම නිසා. බලමු tan 10. මම දන්නවා ඔයගලන්ට බොහොම පහසුවෙන් දැන් ගන්න පුළුවන්. මේ අංශක 10 බලන්න. අංශක 10ට අනුරූපව මෙතන බිඳුව. බිඳුවයි දශම 1යි 7යි 6යි 3යි. මේ අගය තමයි ඒ tan 10ට අදාළ වගය. අපි බලමු කලාගයකොත් අරගෙන මේක ටිකක් පහළ තියෙන කොටස ඒ ඊළඟ පිටුවේ තියෙන්නේ ප්‍රකෘති ටැන්ජන් වලට 45න් එහා. මම තව දෙයක් මතක් කරන්න ඕන පුතේ. මම මුලින්ම කිව්වා සයින් වගුවේ සියලුම ලැබෙන ප්‍රතිඵල බිඳුවයි දශම තමයි එන්නේ කියලා. නමුත් මේ tan වල එහෙම නෙවෙයි. මේ 45 අගය පැන්න ගමන් 1 දශම ඉඳලා ඊට වඩා විශාල අගයන් තියෙන මේ වගුව බැලුවම පේනවා 1 දශම අමතරව 2 දශමක් තියෙනවා. පහලින් බලන්න 3 දශම 20 දශම වුණත් එන්න පුළුවන්. ඉතා විශාල අගයන් එනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හැම එකටම 1 දශම කියලා ලියන්න යන්න එපා. හොඳයි. මෙන්න මේක 63යි 20. එහෙනම් මේකෙත් මම 63 හොයා ගන්නවා. මෙන්න මෙතන 63 තියෙනවා. ඒකේ කලා 20ට අනුරූපව ඉන්නේ 1.991. ඒ නිසා ඒක වරද්ද ගන්න නැතුව ඒක හරියටම ලියන්න ඕනේ. 1.991 තමයි අපිට ලැබිච්ච පිළිතුර. තව උදාහරණයක් බලමු. 55යි 40. කො 55 එතකොට අංශකනේ 55. මෙතන 55ට එන්න. මෙන්න මෙතන තියෙනවා 55 40. ඉහළින් බලන්න 40. 1.46යි 41. 1.46යි 41 තමයි 55යි 40ට අදාළ අගය. තව උදාහරණයක් බලමු. දැන් බලමු අපි 55යි 48 වුණොත් මොකද වෙන්නේ කියලා. සයින් වල වගේම තමයි මෙතන යන්න මුලින්ම 55 තෝරගන්න. හොයාගෙන 55 මෙන්න මෙතන 55 තියෙනවා. 55යි 48. එහෙනම් 55 40 මම ඉදිරියට යනවා 8ක් තියෙන තැන හොයාගෙන මෙන්න මෙතන 8ක් තියෙනවා. ඒ 8ට අදාළව තියෙන්නේ 73යි. එහෙනම් 1.46යි 41ට මේ 73 මොකද වෙන්නේ? එකතු වෙනවා. 46යි 41 තියෙනවා. මෙන්න මෙතන 73ක් එකතු වෙනවා. එතකොට 3 1යි 4යි 7 4යි 11 1 දැන් එකක් ඉතුරුයි 7යි 1.47යි 14. 1.47යි 14 තමයි මේ tan 55යි 48 යගේ. එහෙමනම් අපි බලමු මෙතන 69යි 54. අංශක 69යි කලා 54. එහෙනම් මුලින්ම මේකේ හොයාගෙන ඉන්න 69 කොහෙද තියෙන්නේ කියලා මෙන්න මෙතන තියෙනවා 69. මම ඒකටත් ගත්ත මේ උඩින් කලාගෙන් පේන්නේ නැති හින්දා මේ කොටස අරන් තියෙන්නේ මෙන්න මේ කොටස. කලාගෙන් පේන්නේ නැහැ. ඒ නිසා ඉතින් 69 මම හොයා ගන්නවා. මෙන්න මෙතන 69 තියෙනවා. ඒ 69 බලනවා මම ඉහළින් 50 කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන කලා 50. ඒ 50ට අදාළව 50 ගත්තා. ඊට පස්සේ තව කලා 4ක් අඩුයි. මෙන්න මෙතනින් 4 බලමු. ඔයාලට පේනවා මෙතන 9ක් තියෙනවා. එහෙනම් මේ 9 මේ අගයට එකතු වෙනවා. 2.723ට 2.723 මෙන්න මෙතන තියෙන අගය එයාට එකතු කරනවා මෙන්න මෙතන තියෙන 9. එතන 9යි 3යි 12න් 2යි එකක් ඉතුරුයි 3යි 7යි 2.732.
බොහොම සරලයි. සයින් වල වගේමයි tan වල තියෙන්නේ. තව එක උදාහරණයක් බලමු. මම මේ වගේ දිහා බලන්නේ මේ පහළ තියෙන අගය මම ඊට කලින් කිව්වා 1.2 පවා තියෙනවායි කියලා. ඒත් මේ වගේ ගියම 4.8 මේ ඊටත් වඩා ගියන් ලොකු ගියන් තියෙනවා. නෑ 75 බලමු. මෙන්න අංශක 75ට මම ඒකෙත් ගන්නවා ඉහලින්. මට කලා ගියන් පේන්නේ නැති නිසා මම මේ කොටස ගත්තා. 75ට අදාළව තියෙන්නේ 75 36 එන 75යි මෙන්න මෙතන තියෙනවා 30ට අනුරූප වගයක් 30යි මේ පැත්තට මම බලාගෙන යනවා ඉස්සරහට මෙතන 6 දී කවුද ඉන්නේ කියලා. එහෙනම් අපි ඒ අගයන් දෙක එකතු කරමු. ඔයාලට පේන මෙතන තියෙන 3.867 3.867ට එකතු කරන මෙන්න මෙතන තියෙන 28. මේ අගට තමයි එකතු වෙන්න ඕනේ ඒක. ඉස්සරහට එකතු කරන්න එපා. 7 8 15 5 එකක් ඉතුරුයි 9යි 8යි 3.895 අපිට ලැබෙන මේ 75 36ට අදාළ okay. හොඳයි මේ වෙනකොට අපි ත්‍රිකෝණමිතික අනුපාත දෙකක කෝණාගයන් හොයාගන්න ඉගෙන ගත්තා sin හා tan කියන අගයන් දෙකම අනුපාත දෙකම. එහෙනම් මම ඉදිරියට යනවා මේ cos අනුපාතය හොයාගන්න ආකාරය. ඔයා චුට්ටක් ඔය වගුව පෙරලලා බලන්න. ඔයාගේ පෙළ පොතේත් ඔය වගුව මේ වගු ටික තියෙනවනේ. ඔය cos කියන වගුව හොයාගන්න ලැබෙනවද? මේ cos කියන වගුව නම් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ cos කියන කොටස තියෙනවා පුතේ. මේ ප්‍රකෘති sin තියෙනවනේ. මේ ප්‍රකෘති sin කියන වගුවේ පහලින් ලියලා තියෙන එක බලන්න මොකද්ද කියලා. මේ පහල මේ පහලේ තමයි තියෙන්නේ ලියලා ප්‍රකෘති cosine කියන වගුවක් තියෙන්නේ sin වගුවේම තමයි. sin අගය හොයාගත්තට සම්පූර්ණයෙන් අනිත් අතට තමයි ප්‍රතිවිරුද්ධ ක්‍රමයකට තමයි cosine හොයන්න වෙන්නේ. එතකොට මේකේ මේ අංශක අගයන් ටික තියෙන්නේ බලන්න මේ වගුවේ මේ මැදත් අගයක් තියෙන තීරුවක් දාලා. මෙන්න මේ තීරුවල. මේ තීරුවේ අපිට බිඳුව හම්බ වෙන්නේ මේ sin කියන වගුවේ දැන් මේ sin කියන වගුවේ මේ අංශකවල අවසාන කෙලවර තියෙනවනේ. මෙන්න මේ අවසාන කෙලවරේ තමයි cos කියන අංකය ආරම්භ වෙන්නේ. එතකොට අංශක තියෙන්නේ මෙතන. මෙන්න මේ තීවරේ තමයි cos අංශක තියෙන්නේ. කලාගයන් තියෙන්නේ බලන්න කලාගයනොත් වෙනස් වෙලා දැන් sin එකේ මෙන්න මෙතනනේ බිඳුව තිබුණේ බිඳුව 10 20 30 40 කියලා තිබුණේ. මේක අනිත් පැත්තට. මෙතන බිඳුව 10 20 30 40 තියෙනවා. ඊට අමතරව මේ අගයන් ටික නම් වෙනස් වෙලා නැහැ. කලා ටික ඒ විදිහටම තමයි දීලා තියෙන්නේ. ඒතර මේක හොයාගන්න විදිහේ යම් කිසි වෙනසක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන් මේ වැඩේ අපි ඉදිරියට කරගෙන යමු. හොඳයි පුතේ මම cos 47 කියන එක හොයාගන්න යන්නේ අනුපාතය. මේකේ මම හොයාගන්නවා මේ ප්‍රකෘති cosine වල ඉන්නවද කියලා නිතර බලන්න පුතේ. මෙතන කොටැන්ජන තියෙනවා ලඝු ගණක මේ කොටැන්ජන ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. නිසා මේ තියෙන වගුවේ අපි නිවැරදි වගුවේ පෙළ පොතේ නම් පුතේ මේ වගුව විතරනේ තියෙන නිසා ඒක වරදින්නේ නැහැ. හැබැයි අර ලඝු ගණක පොතෙන් බලද්දී නම් ළමයි ගොඩාක් වරද්ද ගන්න තැනක්. මේකේ ඉන්න 47 හොයාගෙන මෙන්න මෙතන 47 මේ තියෙන 47 මේකේ කලාගයන් නැහැ. කලාගයන් නැතුණා මෙන්න මෙතන කලා බිඳුව. කවුද ඉන්නේ බලන්න. 0.68යි 20. 0.68යි 20. තව උදාහරණයකට 53යි 50 53යි 50 ඉතින් මේකේ හොයාගන්න 53 මේ තියෙන 53 53 මේ පහලින් බලන්න ඕන පුතේ ඉහළින් නෙවෙයි 53 50 බලන්න මෙතන තියෙන අගේ 0.59යි 0.1 59යි 0.1 බොහොම සරලයි. අපි තව උදාහරණයක් බලමු. 79යි 24. මෙන්න මේ ගාන චුට්ටක් පරිස්සමෙන් බලා ගන්න ඕනේ කොහොමද කරන්න කියලා. අංශක 79ට එන්න මේ පැත්තේ තියෙන අංශක 79 හොයාගෙන යන්න. ඒකෙත් පහළ කොටස පේන්නේ නැතිනම් මම මේ
කලාගයන් ටික මෙතනට ගෙනලා තියෙනවා. එහෙම නැත්නම් වගු වෙනන්නේ නැහැ. මට අවශ්‍ය නිසා මම ගෙනාවා. එහෙනම් යන්න ඒකේ 79ට මෙන්න තියෙනවා 79. මෙන්න මේ පැත්තේ තියෙනවා 20. බලන්න 79 20 කවුද ඉන්නේ කියලා. 0.18551. මට ඕනේ 24 නිසා මේ පැත්තේ මම 4ට අදාළව තියෙන අගය හොයාගන්නවා. තියෙන්නේ 11. පුතේ sin වලයි tan වලයි දෙකේදිම මේ අගයට මොකද්ද කරේ මේ අගය? දැන් මෙතන තියෙන අගයට මේ කියන කලාගයන් එකතු කිරීමක් සිද්ධ වුණේ. මධ්‍යන්තර තීර තියෙන කලාගය එකතු කරා. නමුත් cos වල ඒක අඩු කිරීමක් තමයි වෙන්නේ. ඒ බලන්න 0.18551 තියෙනවා. මෙතන තියෙන 11ක් මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. එකකින් එකක් 0යි, පහෙන් එකක් 4යි, 8යි, 1යි කියන අගයන් ටික. මේ පේනවද? මධ්‍යන්තර තියෙන කලාගයන් ටික අඩු කරා. තව උදාහරණයක් බලමු. 70/56. ඔන්න cos වල මම ඒකෙත් අර කලාගයන් ටික පහළට ගෙනලා තියෙනවා. බලමු මෙතන 70 මෙන්න මෙතන තියෙනවා 70 බලන්න හොයාගන්න පුළුවන්ද කියලා. 70යි මෙතන පහලින් බලන්න 50ට අදාළව තියෙන කවුද කියලා 0.3283 ඉතින් 3283 ඊළඟට 56 වුණ නිසා මම ඒ තුලින් ආපස්සට යනවා. මෙතන 6 දක්වා බලන්න මෙන්න මෙතන තියෙන 6 තියෙනවා 16ක්. එතකොට මේ 32යි 83 මේ 16ක් එකතු කරන්නේ අඩු කරනවා. 0.3යි 2යි 8යි 3න් 16ක් අඩු කරාම 0.02යි 6ක් අඩු කරාම 0.32යි 67. ඒකත් අඩු කරන්න වෙන්නේ 32යි 67. දැන් මේ වගේ වෙනම් ඔයාලට කිසියකට සැලකිලි මේ බිය වෙන්න දෙයක් නැහැ. සියලුම අගයන් 0.0 තමයි. ඒ නිසා ඒ ගැන නම් සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැම එකටම 0.0 දැම්මත් ගැටලුවක් නැහැ. තව උදාහරණයක් බලමු. බලන්න. cos 55යි 43. මේකේ මධ්‍යන්තර තීරුව මේ කලාගයන් ටික ගෙනාවා. 55. මෙන්න මෙතන 55 තියෙනවා. ඉතින් 55. 55යි 43. මේ කලාගයක් තියෙනවා මෙතන ගන්න ඕනේ මධ්‍යන්තර තීරුවේ. මේ තුනට අදාළව තියෙන්නේ 7ක්. හරි? 55 40 මේ තුනට අනුරූප අගය අඩු කරනවා. එතකොට 56යි 40න් 7ක් මෙතන තියෙන 7ක් නේ. ඒ 7ක් අඩු කරනවා. එතකොට 0.56යි 33 අපිට ලැබෙනවා. ඒක තමයි අපිට cos වලට අදාළ අගය. අපි තව එක උදාහරණයක් බලමු. cos 49යි 35. ඒකෙත් වගුවේ බලන්න. අංශක 49 හොයාගන්න. මෙන්න මෙතන 49 තියෙනවා. ඉතින් 49 35 කියන්නේ 30යි 64යි 94ක් තියෙනවා. ඒකෙන් මෙන්න මේ පහට අදාළව තියෙන 11 මේ 11 අඩු කරනවා. බලන්න 64යි 94න් 11ක් අඩු කරාම 0.64යි 83ක් අපිට ලැබෙනවා. එහෙමනම් පුතේ අද දවසේ මේ ඉගෙන ගත්ත එකට අදාළව අපි අභ්‍යාස කිහිපයක් අපි කරන්න ගමු. පුතාලා පෙරලා ගන්න ඔයාලගේ මේ ත්‍රිකෝණමිතියේ පාඩම තියෙන ඒකකේ 18යි 4 කියන අභ්‍යාසය. 18යි 4. මෙන්න මේ කොටසට ගියාට පස්සේ මේ අභ්‍යාස පුතේ මේ සම්පූර්ණ අභ්‍යාසනය කරන්න මම අද දවසේ පාඩම සකස් කරලා නැහැනේ. ඒ නිසා මම මේ කියන කොටස් ටික විතරක් කරන්නේ. මෙන්න මේ පළවෙනි ගානට අදාළ කොටස කරන්න පුළුවන්. මොකද ඔයාලට කියලා දුන්නා මම මේ tan අගයන් හොයා ගන්න ආකාරය, මේ කෝණ අගයන් හොයා ගන්න ආකාරය. ඒකට අදාළව මේ කොටස මම කියලා දීලා නැහැ. ඒ නිසා මේ θීටා කියන කෝණයගේ හොයන එක. ඒ නිසා මේක එපා. ඒ නිසා ඔයා මේ පළවෙනි කොටස කරන්න අමතක කරන්න පුතේ පොලේ ලියා ගන්න. මේ පළවෙනි ප්‍රශ්නෙට අදාළ ගණන් තුන හදන්න.
තුන්වෙනි ප්‍රශ්නට අදාළ ගණන් තුනක් තියෙනවා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නට අදාළ ගණන් ටිකක් හදන්න. ඔන්න ඔය 1යි 3යි 5 කියන ගැටලු ටික විසඳන්න. ඊළඟට තියෙන්නේ දැන් අපි ඉස්සල්ලා හොයාගත්ත අගයන් ටික තියෙනවා මෙන්න මේ අගය. දැන් cos වලට හරි tan හරි sin වලට ආපු අගය තියෙනවනේ. එතකොට මේ අගය දීලා තියෙනකොට ඒක මොන කෝණයට අදාළ අගයද කියලා හොයාගන්න එක තමයි පුතේ අපි ඊළඟ පාඩම වෙන්නේ. මම මුලින්ම කිව්වනේ. පාඩම කොටස් කිහිපයෙන් අවස්ථා මේ කොටස් කිහිපයෙන් තමයි කරන්න වෙන්නේ කියලා. ඒ නිසා අපි ඊළඟ පාඩමේදී බලමු මෙන්න මේ කෝණයට අදාළ අගය දීලා තියෙනකොට ඒ කෝණය මොකක්ද කියලා.